रुपया 20යි කියලා කියමු. කමක් නැහැ. රුපියල් 200ක් එකක මිල සොයන්න. අමුතු 20 තුනක් ගැටලුවක් නැහැ. එක මිල ගන්න පුළුවන්. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? 20 8ෙන් බෙදන්න ඕනේ. හරි විතර රුපියල් 200. 20 8ෙන් බෙදන්න එක මිල ගන්න. හරි. මම 20 8ෙන් බෙදන්නකො මොකද? 20 8ෙන් බෙදපුවාම 20 8 2යි. රත් දෙක 16. හතරක් එකතු. දශම දින ගත්තා බිඳුව. 48 ඒවා 5යි. එතකොට එකක මිල රුපියල් 2.5. මේ 2.5 2.50. ඊළඟ ගාන මේක සරල ගාන x ධන y සමානයි x ධන y x ධන y බෙදීම 3 සමානයි 4යි කියලා තියෙනවා. මේකේ x ධන y කියන්නේ පළයෙන් අහන්නේ x වත් y වත් නෙමෙයි x ධන y කියන මෙන්න මේ x ධන y තමයි ගන්න කියන්නේ. මේ x ධන y තමයි ගන්න. මේ x ධන y වලට ලේසි. මෙන්න මේ බෙදීම තුල සමාන කොන ඉහා පැත්තට ගන්න. බෙදීම තුල ඉහා පැත්තට යද්දී එතන ඉතුරුන x ධන y බෙදීම තුල ඉහා පැත්තට යද්දී කුල කිරීමක් වෙනවා. 4ත් එක්ක 3 ගුණ වෙනවා. x ධන y සමානයි 4යි 3යි 4ත් 3 12. එහෙනම් x ධන y ගියාගේ කීයද? 12. 12. තුන්වෙනි යාගේ ප්‍රශ්නය. දැන් කලින් පේපර් වලට සම්බන්ධ වෙච්ච අය අපි යාන්ත්‍රික ක්‍රමයන් සාකච්ඡා කරා. මේ හදන්න පුළුවන්. ඒත් මේ සරල ප්‍රශ්නයක් මේ 9 පන්තියේ විතර හම්බෙච්ච ප්‍රශ්නයක්. AB හා DC සමාන්තර රේඛා. මේ AB හා DC කියන්නේ සමාන්තර රේඛා. සමාන්තර රේඛා. මේ AB පාදයයි DC පාදයේ සමාන්තරයි. ACB සමච්ඡේදක EC කියන්නේ මේ EC කියලා කියන්නේ ACD ගේ සමච්ඡේදකයේ එක පුරුෂලානේ පෙන්නලා තියෙනවා මෙතනත් x මෙතනත් x කියලා. x ඔයාලට අහන්නේ x ගියාගේ අහන්නේ. ඉතින් මේ කට්ටිය දන්නවා මෙන්න මෙහෙම ක්‍රමයක්. සමාන්තර රේඛා යුගලයක් සමාන්තර රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් ඡේදනහම හැදෙන මිත්‍ර කෝණ යුගලයක එකතු 180 කියලා. මිත්‍ර කෝණ කියලා කියන්නේ මේ කොටු C හැඩයට තියෙන කෝණ. මේ මිත්‍ර කෝණ යුගලයක එකතු 180. අතන මෙතනයි දෙකේ එකතු කරපුවාම 180. මේ දෙක එකතු 180. එහෙනම් ඔයාලට x වලට සමීකරණයක් හරි හැකියි. මෙන්න මේ සමාන්තර රේඛා දෙක තියෙනවා. මේ තියෙනවා තීරයක් රේඛාව කොටු C හැඩයක් තියෙනවා. මෙන්න මේ කෝණය දෙකේ එකතු 180. ඒ කියන්නේ මෙතන C මේ කෝණය ඒගාව කෝණය C මෙතන කෝණය මොකක්ද? මෙතන කෝණය x ඒවා දෙකක්. x ඒවා දෙකක්. 2x. දැන් මිත්‍ර කෝණය වෙන්නේ මේ CI. මේ x ඒවා දෙකයි. කොටු C හැඩය හැදෙන්නේ එහෙමයි. සමාන 180.
100ට එකතු කරපුවාම 2x එක්සෙසුවක් නම් x හොයන්න මේ 100 සමානව ඉහා පැත්තට ගන්නවා 2x සමානයි 180 ධන 100 මෙහාට ආවම minus 100 දැන් 2x සමානයි 180 න් 100ක් අඩු කරපුවාම එතන තියෙන 100 80යි 2x 80ක් නම් 2x 80යි නම් x හොයන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදමු x කියලා කියන්නේ 40යි x අංශක 40යි නම් මේක x කියලා කියන්නේ අංශක 40යි ඒක තේරෙන්නේ නැති කට්ටියට කාටරි පකට තේරුණොත් අහන්න මේ 100 කෝණයයි මේ x දෙකයි 100යි දෙකයි x නම් 180යි ඒක සමීකරණයක් හදලා වලින් හදන්න පුළුවන් එයා අපි හදිසියේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නය සුළු කරන්න දශම සංඛ්‍යා දෙකක් බෙදන්න තියෙන්නේ 0.0 බිඳුවයට බෙදන්න තියෙන්නේ 0.0 දෙකේ. ඔය දැනගන්න ඕන කාරණාව තමයි මේ දශම සංඛ්‍යා බෙදද්දී මේ ඉර යට තියෙන දශම සංඛ්‍යාව. ඒ කියන්නේ 0.0 දෙක. ඔන්න දශම සංඛ්‍යාවක් බෙදද්දී මේ ඉර යට දැන් බෙදීම තියෙන ලකුණු මේ 0.0 දෙක කියන එක. දශම නැති කරන්න ඕනේ. ඉර යට දශම නැති වෙන්න ඕනේ. දශම සංඛ්‍යා බෙදද්දී යට පස්සේ දශම නැති කරන්න. එතන බලනවා යට පස්සේ දශම නැති කරන්න නම් යට පස්සේ දශම ස්ථාන කීයක් තියෙනවද? දශම ස්ථාන කියන්නේ දශම දෙකපස් ඉලක්කම් 1 2 3යි. ඔය දශම තුන නැති කරන්න දශම තුනක් තියෙනවා. තුනක් නැති කරන්න අපි 10න් ගුණ කරනවා. එකක් නැති කරන්න 10න්, දෙකක් නැති කරන්න 100න්, තුනක් නැති කරන්න 10න් ගුණ කරනවා. යට 10න් නම් උඩත් 10න් ගුණ කරනවා. එතකොට උඩ මොකද වෙන්නේ? 10න් ගුණ කරද්දී මේ දශමද 3 පාරක් අහපව වෙනවා. 10න් ගුණ 3 පාරක් අහපව වෙනවා. 1 2යි. ඒතර එකක් ආව 0.8යි මැදින් තව බිංදුවක් දාගන්න. ඒතර 80ක් වෙනවා. 0.0යට 10න් ගුණපහ දශම ස්ථාන තුනක් අහපව වෙනවා. 1යි 2යි එන්න පුළුවන් මැදින් බිංදුවක් දානවා 80 වෙනවා. ඊළඟට 0.0 දෙක 10න් ගුණ කරනවා. එතකොට දශම තුන් පාරක් අහපව වෙනවා. 1යි 2යි 3යි 2යි. එතන 82 න් බෙදපුවාම 40යි උත්තරේ. උත්තරේ 40. පස්වෙනි ගාන අර මොනවද ගැටලු තිබ්බොත් අහන්න මයික් ගොන් කරන්න. නැත්තම් මේ chat box එකේ හරි දාන්න. ඊළඟට පහෙන් දෙක එකතු කිරීම x ඍණ 2 අඩු කිරීම 5. පහෙන් දෙක එකතු කිරීම 2 ඍණ x ඍණ 2 අඩු කිරීම 5. මේ කොහොමද මේ තියෙන භාග දෙකක් එකතු කරන්නේ? භාග දෙකක් එකතු කරන්න හරිය සමාන වෙන්න ඕනේ. හරිය සමානලා තියෙනවා. පොදු හරය 5යි. ලාභය එකතු කරනවා. පොදු හරය 5යි ලාභය එකතු කරනවා. ඒ කියන්නේ දෙකට එකතු කරනවා x ඍණ 2. x ඍණ 2. මේ ධන දෙකට ඍණ 2 කැවෙනවා. උත්තරය එනවා x බෙදීම 5. නැත්නම් 5න් x කියලා උත්තරය ගන්න පුළුවන්. 5න් x. හයවෙනි ප්‍රශ්නේ.
6 වෙනි ප්‍රශ්නේ 4230ක් මීටර කිලෝමීටර සහ මීටර වලින් දක්වන්න. දැන් මේ 4230 මීටර වලින් මීටර කිලෝමීටර කරන්න නම් 10න් බෙදන්නයි ඕනේ. හැබැයි කිලෝමීටර සහ මීටර වලින් කිලෝමීටර සහ මීටර වලින් දක්වන්න කියලා කියන්නේ. එහෙනම් 4230 කිලෝමීටර මීටර 10න් බෙදන්න ඕනේ. 10න් බෙදුවම 10 4යි. 4000 ඉතුරු 230. එතකොට මේ 4 කිලෝමීටර. මේ තිබ්බ මීටර කියන්නේ මේදී 230 මීටර. එහෙනම් කිලෝමීටර සහ මීටර වලින් දක්වන්න ඉපාම කිලෝමීටර 4යි මීටර 230. කිලෝමීටර 4යි මීටර 230. 4.2 බිඳුවට තිබ්බොත් ඒක කිලෝමීටර වලින් විතරයි. මෙතන කිලෝමීටර සහ මීටර වලින් දක්වන්න කියන නිසා අනිවාර්යයෙන් මේ විදිහට උත්තරේ තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා දත්ත සමූහයක් 7 වෙනි ගාන. මේ 7 වෙනි ගානේ දත්ත සමූහයක් තියෙනවා. මේකේ මධ්‍යස්ථය සොයන්න. ඉතින් මධ්‍යස්ථය කියන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්තියක් ආරෝහණ ක්‍රමයට හරි. මේ සංඛ්‍යා ටික නිකන් බෑ. මධ්‍යස්ථය කියන්නේ හරි මැද්ද. මේ සංඛ්‍යා ටිකේ හරි මැද්ද. හරි මැද්ද හොයන්න නිකන් බෑ. මේ සංඛ්‍යා ටික ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයට හැදුවට පස්සේ තමයි හරි මැද්ද තෝරගන්නේ. ඒකයි මධ්‍යස්ථය හම්බෙන්නේ. නිසා මේ තියෙන විදිහට මධ්‍යස්ථය හොයන්න බෑ. මේක ආරෝහණ ක්‍රමයට හදන්න ඕනේ. මේක ආරෝහණ ක්‍රමයට හදන්න කොහොමද එන්නේ? 11 22 33 44 55 66 77 88 99 දැන් මෙන්න මේක හරි මැද්ද හොයන්න. හරි මැද්ද හොයන්න පුළුවන්. මේ පැත්තෙන් එකක් කපන්න, මේ පැත්තෙන් එකක් කපන්න. මේ පැත්තෙන් එකක්, මේ පැත්තෙන් එකක් කපන්න. මේ ඉතුරු වෙන මධ්‍යස්ථය තමයි. ඉතුරු වෙන මධ්‍යස්ථය තමයි 55. 55. ආරෝහණ ක්‍රමයට හදන්න ඕනේ. right. ඊළඟ එක. මේක ඇත්තටම තියෙනවනේ මෙහෙම. log 3 පාදයේ 3 බල 81 සමානයි 4යි. මේ තියෙන ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශකාකාරයෙන් ලියන්න. මෙන්න මේ ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශකාකාරයෙන් ලියන්නේ මෙන්න මේක පාදය. මෙති ලඝු ගණකේ මේක තමයි දර්ශකය වෙන්නේ. මේක මෙන්න මෙහෙම ලිය හැකියි. 3 4 සමානයි 81 කියන්නේ. මේක තමයි දර්ශකාකාරයෙන් කියන්නේ. හරි. දර්ශකාකාරයෙන් 3 පාදයේ 4 වෙනි දර්ශකය. පාදයේ මෙතෙන්ට දර්ශකය වෙනවා 81. ඔබ දර්ශකයක් ලඝු ගණකයක් කරන විදිය. මතක නැත්නම් ඔය පොත්වල 10 පන්ති ඇති පොඩ්ඩක් බලා ගන්න. ඊගාට තියෙනවා 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා රේඛාවට දැක්වෙන අසමානතාවය ලියලා දක්වන්න. මේ අසමානතාවය ලියලා දක්වන්න. මේ අසමානතාවයක් ලියද්දි ළමයි දැන් මෙතනින් පටන් ගන්න තියෙනවා. මේ සංඛ්‍යා රේඛාව මත තියෙන ඕනම සංඛ්‍යාවක් අපි හඳුන්වන්නේ x වලින්. මේ සංඛ්‍යා රේඛාව මත තියෙන මේ ඕනෑම සංඛ්‍යාවක් අපි හඳුන්වනවා x වලින්. හැබැයි දැන් මේ සංඛ්‍යා රේඛාව මත දක්වලා තියෙන්නේ මොන ටිකද? මේ සංඛ්‍යා රේඛාවේ තියෙන සංඛ්‍යා නැත්තම් x මෙන්න මේ ටික තමයි පාඩ කරලා තියෙන්නේ. ඉතාලියාවේ තියෙන්නේ. එහෙනම් මේ x කියන සංඛ්‍යා දැන් අපිට මේ සංඛ්‍යා රේඛාව මත ලකුණු කරලා දෙන සංඛ්‍යා 3 2 1 බිංදුව ඔහොම යන්නේ.
ඒවා ඔක්කොම තුනට වඩා අඩු සංඛ්‍යා. කවුද තුනට වඩා අඩු මේ සංඛ්‍යා රේඛාවක් තියෙන සංඛ්‍යා ඒවා අපි හඳුන්වන්නේ x වලින්. මේ x තුනට වඩා අඩුයි. කාට වඩාද අඩු? මේ සංඛ්‍යා රේඛාවක් තියෙන x නැත්නම් සංඛ්‍යා තුනට වඩා අඩුයි. තුනට වඩා අඩුයි නම් අපි අසමානතාවයක් දාද්දි එක්ක මේක දාන්න ඕනේ එක්ක මේක. කට වැහෙන්නේ කුඩා එක පැත්තට. මේ කට වැහිලා තියෙන කුඩා එක පැත්තට කට ඇරෙන්නේ කුඩු පැත්තට. මේ අසමානතාවයේ ලකුණ මේකනේ. මේක අසමානතාවයේ ලකුණ කුඩා එකට කට වැහෙන්න තියෙනවා. උල වගේ කොටස කුඩා සංඛ්‍යාවට දෙනවා. එනම් මේ සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා x වලින් හඳුන්වනවා x කියන ඒවා තුනට වඩා අඩුයි. හැබැයි මෙන්න මෙතන වල දැක්කා මෙන්න මෙතන තියෙන මේ බෝලේ තුන ගාව තියෙන බෝලේ මෙතන කළුවෙන් රවුමට පාට කරනවා තියෙනවා. ඔය තුන ගාව තියෙන මෙතන පටන් ගන්න තැන පාට කරලා තියෙන්න පුළුවන් පාට නොකර තියෙන්න පුළුවන්. මෙහෙම පාට නොකර තිබ්බොත් නම් මේ විදිහ හරි. පාට කරලා තියෙන නිසා ඉන්න 16 මේ තුනත් අයිති කියලා. මේ කියන්නේ තුනේ සිට තුනට අඩු කියලා තමයි මේක වචනෙන් කිව්වොත් කියන්නේ. තුනේ සිට තුනට අඩු සංඛ්‍යා. සතුනත් ඇතුළු නිසා මේ මෙතන ඉර ගැලක් ගන්න ඕනේ. මේක යටි. එන්න මේක තමයි උත්තරේ එන්නේ. ඊළඟ එක මෙන්න මෙහෙම සංඛ්‍යාවක් තියෙනවා. එක බිංදුව හතර මේක හතරේ පාදේ. මේක 10 පාදෙන් දක්වනවා. අතන ඔයාලගේ ගොඩක් කලින් විභාග දෙකේ පාද සංඛ්‍යා 10 පාදේ හරවන්න. මම කමක් නැහැ මම මේක කියලා දෙන්නම්. ඕකත් එකයි. දැන් මේ එක බිංදුව කියලා කියන්නේ මේ සීහම කියලා කියන්නේ නැහැ. කියන්නේ එක බිංදුව හතර කියලා. හතරේ පාදේ තියෙනවා. හතරේ පාදේ සංඛ්‍යා කියන්නේ මේක හැදලා තියෙන හතරේ බල වලින්. අපි සාමාන්‍ය සංඛ්‍යාවක් ගත්තොත් කියන්නේ 2000 කියනවා එකේ ඒවා 10 ඒවා 100 ඒවා 1000 ඒවා මේ මොන පාදේ සංඛ්‍යාවද 10 පාදේ සංඛ්‍යාවක්. සාමාන්‍ය භාවිතයේදී මේ භාවිතා කරන සංඛ්‍යා 10 පාදේ සංඛ්‍යාව. ඒක හැදලා තියෙන එකේ ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා කියලා පොඩි කාලේ ගණන කරාම කරන්නද? දැන් මේ හතරේ පාදේ ඒවා කියන්නේ මේව කියන්නේ. මේ තියෙන්නේ හතරේ පාදේ 10 පාදේ නම් එකේ ඒවා 10 ඒවා 10 යන්නේ 10 බල වලින් කරේ. හතරේ පාදේ නම් හතරේ එකේ ඒවා හතරේ ඒවා ඊගාවට කී ඒවා එකේ ඒවා හතරේ ඒවා 16 ඒවා ඒක හැදෙන්නේ මෙහෙමයි. 10 බිඳුනි බලයක්. 10 කියන්නේ 10 පළවෙනි බලය. 100 කියන්නේ 10 දෙවෙනි බලය. 1000 කියන්නේ 10 තුන්වෙනි බලය. ඒතර 10 හැදෙන්නේ මෙහෙමයි. එක ඒවා කියන්නේ 10 බිඳු. 10 ඒවා කියන්නේ 10 පළවෙනි බලය. 100 ඒවා කියන්නේ 10 දෙවෙනි බලය. 1000 කියන්නේ 10 තුන්වෙනි බලය. එතකොට මේ හතරේ පාදේ නම් එක ඒවා ඒ කියන්නේ හතරේ බිඳුව. හතර ඒවා කියන්නේ හතරේ පළවෙනි බලය. එහෙනම් මෙතෙන් එන්න ඕනේ හතර දෙවෙනි බලය. ඒ කියන්නේ 16. හතර දෙවෙනි බලය කියන්නේ 16. එහෙනම් මේ සංඛ්‍යාව හැදලා තියෙන්නේ එහෙනම් 1.04 පිළි හැදලා තියෙන්නේ. මේ තියෙන හතර බිඳුව ඒවා හතර එක ඒවා හතර දෙකේ මේ හතර මේක හැදලා තියෙන්නේ එතකොට හතර දෙකේ ඒවා එකකට මේ හතර දෙකේ ඒවා එකකට එකතු වෙලා මේ හතර එක ඒවා බිඳුවක් ඒකට එකතු වෙලා
4 බිඳුව 1ක්. so 4 බිඳුව බිඳුවක්. 4 දෙකක් කියන්නේ 4 වර්ගය කියන්නේ 16 16 වරක් 1 16. 4 එකක් කියන්නේ 4 4 බිඳුව බිඳුව. 4 වරක් 1 කියන්නේ 4 එකක් කියන්නේ 4 4 බිඳුව බිඳුව. 4 බිඳුවක් කියන උඩම් පාදික බිඳුව වල එකයි. එක් වරක් බිඳුව බිඳුව. ඒ උත්තරේ 16. 10 පාදේ මේ 10 පාදේ. ඔකත් මතක නැත්නම් ඔයාලා 10 පා 4 පාදේවා 10 පාදවල ඉස්සත් විභාගෙ දෙතියෙන්නේ දෙකේ පාදේවා 10 පාදේ හරවන්න. එතකොට ඒවා 9 පන්ති නිසා 10 පන්ති දිගන තියෙනවා මතක නැත්නම් චුට්ටක් ඒවා පොත් පෙරලා බලා ගන්න. එකලස්සනි ගන්න. කාසික සිරස පැත්ත එක්ක අගේ පැත්ත පීදනම් කාසි දෙකක් එකවර උඩ දැමුවට ලැබෙන ප්‍රතිඵල නීතියාවකාශය S5 දැක්කේ. රසික සර්. ඔව්. සමා වෙන්න අපේ දරුවෝ මේ වෙලාවේ මැසේජ් අපිට chat box එකේ දානවා කලින් කරපු ගානේ වලට ටිකක් පැහැදිලි මදි කියලා. හරි මම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ 10 වෙනි ගානනේ. ඔව් සර් 10 වෙනි ගාන තමයි. 10 වෙනි ගාන. සර් පුළුවන් නම් 3 වෙනි ගානත් කියලා දෙනවද බව? 3 වෙනි ගාන. මේ ජ්‍යාමිතිය ගානද? ඔව් සර්. ඔව් සර්. දැන් 3 වෙනි ගානේ මෙච්චරයි වල දැනගන්න ඕනේ. මෙන්න මේක උඩ ගන්න. සමාන්තර රේඛා දෙකක්. මම මේ කලින් දවසක් පැය කරා කමන්නේ. තීරයක් රේඛාවකින් ඡේදනවා. මේ හරස් රේඛාවකින් ඡේදනවා. අතන මිත්‍ර කෝණවල එකතු 180යි. කොටු C හැඩයට තියෙන කෝණවල එකතු 180යි. කොටු C හැඩයට තියෙන කෝණවල එකතු 180යි. මිත්‍ර කෝණ. මේකයි මිත්‍ර කෝණ. දැන් එතකොට මෙතන අපි CI කියලා ගත්තොත් මේක CI කියලා ගන්නවා. මේ කෝණේ මේක තියෙනවා සමාන්තර රේඛා දෙකක්. මේ දෙන මිත්‍ර කෝණ. ඊගාට මේ දෙන්න. ඒ කියන්නේ කොටු C හැඩය තියෙන මෙහෙම. මිත්‍ර කෝණ වෙන්නේ මෙන්න මේ කෝණ දෙක. CI මේ නිල් පාටින් අන්න කෝණ. මේ මිත්‍ර කෝණ යුගල එක එකතු තමයි 180 වෙන්නේ. ඒතකොට මෙතන එක තියෙනවා x ඒවා දෙකක්. මේ සම්පූර්ණ කෝණය දෙකයි x වෙනවා. එහෙනම් මේ මිත්‍ර කෝණය කියලා අයිත් 180යි කියලා ගන්න මේ C කෝණය. කොටු C හැඩයේ C කෝණයයි දෙකයි x කෝණය. තමයි 180. 100ට එකතු කරනවා දෙකයි 180. මිත්‍ර කෝණ කියලා කියන්නේ. දෙකයි x ඉක්තු කරලා මේ 100 ගන්නවා එහා පැත්තට සමාන ලකුණින්. එතකොට 2x සමානයි 180 ධන 100 එහා පැත්තට ගියාම ඍණ 100. 2x සමානයි 180 100 ගියාම 80යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපුණාම x සමානයි 40යි. අංශක 40යි. මම හිතන්නේ ඒක තේරෙන්නේ නැහැ. මේ කොටු C හැඩයේ කෝණය යුගලයට එකතු 180යි කියලා මතක තියාගන්න. සමාන්තර රේඛා යුගලයක් තීරයක් රේඛාවකින් ඡේදනයකින් සෑදෙන මිත්‍ර කෝණ යුගලයකයි 180. ඒක ක්‍රමයක්. ඒක පාඩම් කරනවා. අහබව තේරුනේ නැහැ කිව්වේ.
10 ගාන තියෙන හතරේ පාද සංඛ්‍යාවක් 10 පාදෙන් දක්වන්න. මේ හතරේ පාද සංඛ්‍යාවක් 10 පාදෙන් දක්වන්න කියපුවම විතරයි. මේ හතරේ පාද සංඛ්‍යාව තියෙන්නේ මේක හතර පාදේ. මේක 10 පාදේ හදන්න. මේ හතරේ පාද සංඛ්‍යා හැදෙන්නේ මේක හැදෙන්නේ එකේව හතරේව 16 ඒ කියන්නේ මේ හතරේ පාද සංඛ්‍යාවක් හැදෙන්නේ හතරේ මේ තියෙන හතරේ බිංදුවයි බලය. මේ තියෙන හතරේ පළවෙනි බලය. මේ තියෙන හතරේ දෙවෙනි බලය. අපි සාමාන්‍ය ගණන් කරන සංඛ්‍යා තියෙන 10 පාදේ. මම කියවා 1352. මේක 10 පාදේ සංඛ්‍යාව. එතකොට මේක තියෙන්නේ එකේව කියන්නේ 10 බිංදුවීම. 10 පළවෙනි බලය. 10 ඒවා. C ඒවා කියන්නේ 10 වර්ගය. 10 ඒවා කියලා කියන්නේ 10 තුන්වෙනි බලය. එකේ ඒවා ඒ කියන්නේ 10 බිංදුවෙනි බලය. 10 ඒවා 10 පළවෙනි බලය. C ඒවා 10 දෙවෙනි බලය. 10 ඒවා 10 තුන්වෙනි බලය. එතකොට ඔක හැදලා තියෙන්නේ මෙන්න මේවා ටික එකතු වෙලා. ඒ වගේ තමයි හතරේ පාද සංඛ්‍යාව හැදලා තියෙන්නේ. මේක හැදලා තියෙන්නේ හතර බිංදුවේව හතර එකේව හතර දෙකේව. හතරේ බිංදුවේව හතරේ වර්ගයේව එකක් තියෙනවා. හතරේ වර්ගයේව එකක්. හෙලෝ රසික සර්. ඔව්. ගාන හදන එක නම් පේන්නේ නැහැ ළමයින්ට. මං හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. දැන් වර්ද සර් හරි. හරිද? හරි සර් හරි. කලින් මේක නැහැ. right. බලගන්න මම දැන් ආපහු මේක පැහැදිලි කරනවා. පෙන්නේ නැති නිසා. මේ මෙච්චරයි තියෙන්නේ. මේ තියෙන්නේ 100. මේක හතරේ පාදේ. හතරේ පාදේ කියන්නේ මේ හතරේ බිංදුවේනි බලේවා. හතරේ පළවෙනි බලේවා. හතරේ දෙවෙනි බලේවා. මේක හැදලා තියෙන්නේ මේ හතරේ දෙවෙනි බලේවා එකක් තියෙනවා. හතරේ වර්ගයේවා එකයි. හතර වර්ගයේ ගුණ කරනවා එකෙන්. එකට එකතු වෙලා හතරේ පළවෙනි බලේවා බිංදුවක්. හතරේ පළවෙනි බලේවා බිංදුවක්. ඒකට එකතු වෙලා හතරේ බිංදුවේවා බිංදුවක්. හතරේ වර්ගය කියන්නේ 16යි 16 වරක් 1. හතරේ එකක් කියන්නේ 4යි 4 වරක් බිංදුව. හතර බිංදුවක් කියන්නේ ඕනෑම පාදක බිංදුවේ බලයගේ එකයි එක් වරක් බිංදුව. 16 වරක් එක 16 එකතු කිරීම. හතර වරක් බිංදුව බිංදුවයි එක් වරක් බිංදුව බිංදුවයි. හතර වරක් බිංදුව බිංදුවයි එක් වරක් බිංදුව බිංදුවයි. දැන් 16 එකතු වෙනවා. 16 බිංදුවක් වෙනවා 16 වෙනවා.
උත්තරේ 16. හරි. අපි හිටියේ 10 වෙනි ගානෙන් පස්සේ අපි යන්න ඕනේ 11 වෙනි ගානටයි 12 වෙනි ගානටයි. එකොළොස්වැනි ගාන බලන්න. මේ තියෙන්නේ කාසියක් කාසි දෙකක් එකවර උඩ දාද්දි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. කාසි දෙකක් එකපාර උඩ දාද්දි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මේ දීලා තියෙනවා. කාසියක සිරස පැත්තේ එක්ක අගේ පැත්තට ඉඳලා කාසි දෙකක් එකවර උඩ දැමුවොත් ලැබෙන ප්‍රතිඵල නීති අවකාශයේ පහත දැක්වි. අතන කාසි දෙකක් උඩ දාපුවහම කාසි දෙකේම සිරස ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා හතරක්. මේ තියෙන කාසි දෙකේම සිරස ලැබෙන්න පුළුවන්. එක කාසියක සිරස ලැබිලා අනිකේ අගේ ලැබෙන්න පුළුවන්. අපි කාසි දෙකක් එකවර උඩ දාද්දි ලැබෙන නීති අවකාශය කියන්නේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල. ඉතල බලන්න කාසි දෙකක් එකපාර උඩ දාලා අර ඉතල බලන්න ඔයාලා එකපාර කාසි දෙකක් එකපාර උඩ දානවා. උඩට නම් බලන්න දෙන්න පුළුවන් ප්‍රතිඵල මොකද? දෙකම එකපාර දෙකේම සිරස ලැබෙන්න පුළුවන්. මේ තියෙන්නේ එක. කාසි දෙකක් එකපාර උඩ දැම්මම එකක් කලින් වැටෙනවා. අපි ඒක කියනවා පළමු කාසිය කියලා. ඊට පස්සේ තමයි අනික වැටෙන්නේ. පළමු කාසියක් සිරස වෙලා දෙවෙනි කාසියක් සිරස වෙනවා. මේ තියෙන්නේ පළමු කාසිය සිරස වෙලා දෙවෙනි කාසිය අගේ වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එක සිරස අනික පළමුවෙන් වැටෙන එක අගේ වෙලා දෙවෙනි වැටෙන එක සිරස වෙන්න පුළුවන්. කාසි දෙකම අගේ වෙන්න පුළුවන්. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල හතරයි තියෙන්නේ. එක කාසියක සිරස වගේ ලැබීමේ සම්භාවිතාවය. දැන් අහන්නේ කාසියක සිරස හෝ අගේ. සිරස හෝ අගේ තියෙන්න ඕනේ. මොකද සිරස දෙකම සිරස වෙන්න බෑ. දෙකම අගේ වෙන්න බෑ. සිරස හෝ අගේ. සිරස හෝ අගේ කියපුවාම සිරස අගේ අගයක් කරනවා. ඒක සිරස හෝ අගේ. දැන් මේ තියෙන සිරස හෝ අගේ එකක්. මේ තියෙන්නේ සිරස හෝ අගේ එකක්. හැබැයි මේක දෙකම සිරස එහෙම බෑ. මේ දෙකම අගේ එහෙමත් බෑ. දැන් සම්භාවිතාවය හොයන්නේ දැන් සිරස හෝ අගේ ලැබෙන සම්භාවිතාවය තියෙන්නේ. HT සහ T සිද්ධිය තියෙන්නේ මෙතන තියෙනවා ඔක්කොම ප්‍රතිඵල හතරක්. ප්‍රතිඵල හතරෙන් දෙකක් තමයි සිරස හෝ අගේ ලැබෙන්නේ. හතරෙන් දෙකයි. හතරෙන් දෙකයි. කුඩා කොහොමද? දෙකෙන්. දොළොස්වෙනි එක මෙන්න මේ චුට්ටක් පොඩ අවබෝධයෙන් ගන්න. මම චුට්ටක් පැහැදිලි කරනවා කට් එක තේරෙන්න. මම දන්නේ නැහැ. මම පොඩ්ඩක් පැහැදිලි කරනවා. මූල ලක්ෂ්‍ය හරහා සරල රේඛාව. දෙකේ 6 ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව දෙකේ 6 ලක්ෂ්‍ය හරහා යයි. එම සරල රේඛාවේ සමීකරණය ලියන්න. දැන් පස්ථා රේඛ කොහොමද යන්නේ? මූල ලක්ෂ්‍ය හරහා මූල ලක්ෂ්‍ය හරහා දාබෝධින් ඉන්න මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් දෙකේ 6 මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් දෙකේ 6 හරහා යනවා. දෙකේ 6 හරහා යනවා. අපි එහෙනම් අඳලා බලමු මේක. මෙහෙමනේ අක්ෂය තියෙන්නේ. y x xy එහෙම තියෙන්නේ.
කොහොමද යන්නේ මූල ලක්ෂ්‍ය හරහත් යනවා 2 6 හරහා යනවා. අද 2 6 කියන එක තේරෙනවද? 2 6 කියන්නේ කණ්ඩායමයක් මේකෙන් දෙන්නන්නේ x කියන්නේ මේකෙන් දෙන්නන්නේ y කියන්නේ. එතකොට 2 6 හරහා කියන්නේ x කිය 2 y කිය මූල ලක්ෂ්‍ය හරහත් යනවා. මූල ලක්ෂ්‍ය කියන්නේ බිඳුව. එතන මේ පස්කාරය ගමන් කරන්නේ මූල ලක්ෂ්‍ය හරහා මේක 2 6 හරහා යනවා. මූල ලක්ෂ්‍ය හරහත් යනවා. x දෙකක් වෙද්දී y දෙක මෙතන හරහා යනවා. එහෙනම් මේ සරල එක ගමන් කරන්නේ මෙන්න මේ. මේ සරල රේඛාවේ වල ලියන්න කියනවා සමීකරණය. මේ සරල රේඛාවේ සමීකරණය ලියන්න කියනවා. මේ සරල රේඛාවේ සමීකරණය ලියන්න කියනවා. සරල රේඛාවේ සමීකරණය. එතන මේ සරල රේඛාවක සමීකරණය කියන්නේ මතක තියාගන්න. දැන් පාඩ දෙකකට මූල ලක්ෂ්‍ය හරහා යනවා කියලා තේරෙන්නේ නැද්ද? 2 6 හරහා යනවා කියලා තේරෙන්නේ නැද්ද? ඔන්න සරල රේඛාවක් මේක සමීකරණය අහන්නේ. සරල රේඛාවක සමීකරණය තියෙන්නේ මෙන්න මේ විදිහට. හැමතිස්සෙම මත යන සරල රේඛී ප්‍රස්ථාරයක සමීකරණයේ ස්වරූපය කොහොමද? y සමානයි mx ආකාරයෙන් තමයි. mx ධන c ආකාරයෙන්. ඕනෑම සරල රේඛීය සමීකරණයක හැඩය තමයි y සමානයි mx ධන c ආකාරයෙන් කියන්නේ. ප්‍රධාන වශයෙන් මේක ඔය කට්ටිය සමීකරණයක් ලියද්දි y වෙනස් කරන්නේ නැහැ. ඒක y එහෙමමයි. m කියාගේ හොයා ගන්න. x වෙනස් කරන්නේ නැහැ. c කියාගේ හොයන්න ඕනේ. මොකක්ද පුතේ මේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක m කියාගේ c කියාගේ ආදානවා m කියන්නේ අනුක්‍රමණය. c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. මොකක්ද මේ අනුක්‍රමණය කියන්නේ? එනකොට මේක පුතේ m හොයා ගන්න ඕනේ. C හොයා ගන්න ඕනේ. අනුක්‍රමණය කියන්නේ M බෑවුණු පස්තාරේ බෑවුණු. මෙන්න මේ පස්තාරේ තමයි බෑවුණු. මේ සරල රේඛාවට තියෙන ඇලවෙච්ච ප්‍රමාණයක් නම්‍යතාවයක්. බෑවුමක් තියෙනවා. කොච්චරක් නැමිලාද කියන එක. ඒ අනුක්‍රමණය හොයන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර එක ලක්ෂයක් තියෙනවනේ අපිට මෙතන. තව ලක්ෂයක් තියෙනවනේ මෙතන. මේ මෙහෙම ත්‍රිකෝණයක් අපි අඳ ගන්නවා. එතන අනුක්‍රමණය හොයන්නේ m හොයන්නේ m හොයා ගන්න ඕනේ. පස්තර m හොයා ගන්න ඕනේ. m හොයන්නේ මෙන්න මේ ලක්ෂ දෙකක් අරගෙන පස්තරය ඇදලා පස්සේ මෙන්න මේ සිරස් දුර මේ සිරස් දුර මේ තිරස් දුරෙන් බෙදලා මේ සිරස් දුර කීයද මෙතන ඉඳන් මෙතෙන්ට මෙතනට කියන්නේ මේ දුරනේ මේ දුර කියන්නේ මේ දුර. ඒතර 6යි. සිරස් දුර තිරස් දුරෙන් බෙදලා අය බෙදනවා මේ සිරස් දුරින්. මේ දුර මෙතන බිංදුව වෙනවා මෙතන 2යි 2යි. අනුක්‍රමණය 3යි. දැන් සරල රේඛීය පස්තාරයක සමීකරණය ළමයි තියෙන්නේ y සමානයි mx ධන
C ආකාරයෙන් y සමානයි mx තරම් C ආකාරයෙන් තියෙනවා. m කියන්නේ අනුක්‍රමණය හොයන්නේ මෙන්න මෙහෙම අපි පස්තාරයක් ඇඳලා පස්සේ පස්තාරේ තුنين අනුක්‍රමණය වෙන්නේ මම කියන්නේ. මේ පස්තාරේ කණ්ඩායම් දෙකක් තියෙනවා එකක් බිඳුවේ බිඳුව අනික 2.6. මේ කණ්ඩායම් දෙකක් කරන් මෙහෙම අපි යා කරලා ත්‍රිකෝණයක් හදා ගන්නවා. මේ කණ්ඩායම් දෙක යා කරලා. මේ සිරස් දුරෙන් බෙදෙනවා. මේක 6යි මේක 2යි. මේ දුර 6යි නේ. මේ දුර 6යි. මේ 6යි. බිඳුවේ 9යි. මේ දුර 2. එහෙනම් මොන දැන් y සමානයි m කියන්නේ අනුක්‍රමණය mx + c අන්තක්ඛණ්ඩය. එකතු කිරීම අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ අහගන්න පස්තාරය මේ අන්තක්ඛණ්ඩය කියන්නේ පස්තාරයේ y අක්ෂය කපනකොට y ගියාදින. පස්තාරයේ y අක්ෂය ඡේදනය කරන තැන y ගියාදින. දැන් කාට හරි තේරෙන්නේ නැත්නම් අන්තක්ඛණ්ඩය කියන එක පැහැදිලි කරන්න. මේ තියෙන y අක්ෂය. මේ තියෙන x අක්ෂය. අපි දුම් පස්තාරයක් ගමන් කරනවා y ගේ දෙකේ. මේක. දැන් මේ පස්තාරය y අක්ෂය ගැටි කොතනින්ද? ධන දෙකේ. එතකොට අන්තක්ඛණ්ඩය ධන දෙකයි. අපි දුම් පස්තාරය ගමන් කරන්නේ y ගේ ඍණ 3 කපාගෙන. එතන අන්තක්ඛණ්ඩයේ ඍණ 3. C ඍණ 3. අපි හිතමු පස්තාරේ ගමන් කරන්නේ කෙලින්ම මූල ලක්ෂ්‍ය හරහා. බිඳුව හරහා. එතන C බිඳුවයි. C බිඳුවයි. දැන් එහෙනම් කට්ටියට අන්තක්ඛණ්ඩයේ කුඩ තේරෙනවා. C කියන එක මොනිද? එහෙනම් මේ පස්තාරේ ගමන් කරන්නේ මේ ගමන් කරන්නේ මූල ලක්ෂ්‍ය හරහා හින්දා මේකේ පස්තාරේ y අක්ෂය කපන්නේ බිඳුවේ හින්දා අන්තක්ඛණ්ඩයේ බිඳුව. එහෙනම් පස්තාරේ y සමානයි 3x දන බිඳුව කියලා අපි ලියන්නේ නැහැ. 3x කියලා විතරයි ලියන්නේ. අන්තක්ඛණ්ඩයේ බිඳුව. සාරේඛී පස්තාරයක සමීකරණයේ y සමානයි mx දන c වෙන්න ඕනේ. mx දන c වෙන්න ඕනේ. m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය 3යි. c කියන්නේ අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. ඒතර අනුක්‍රමණය වගේ විදිහට පැහැදිලි කරා අන්තක්ඛණ්ඩයේ විදිහට පැහැදිලි කරා. ඊළඟ එක 13 වෙනි කාරණය. ටැංකියක නමෙන් දෙකට කොටසක් වතුරෙන් පුරවීමට නලයකට මිනිත්තුවක් ගත වෙනවා. නමෙන් දෙකක් පුරවන්න මිනිත්තුවක් ගත වෙනවා. හරියට පුරවීමට ගත වන කාලය මිනිත්තු සහ තත්පර වලින් වෙනවා. ඒක මාළක වරුවාරක් පොඩ්ඩක් හිතන්න. ටැංකියක් තියෙනවා. මේ ටැංකිය කොටස් 9කට කඩලා දෙකකට බෙදුවා. 9න් දෙකක් කියන්නේ. 9න් දෙකක්. මේ කොට සමාන කොටස් 9කට කඩලා දෙකක්. 9න් දෙකක්. අපි 9න් දෙක තියෙනවා. 9න් දෙකක්. පුරවන්න මේනික පුරවන්න ගත වෙන කාලය මිනිත්තු 1යි.
9න් 2ක් ටැංකිය සමාන කොටස් 9කට කඩලා 2ක් පුරවන්න මිනිත්තු 1යි නම් 9න් 2ක් පුරවන්න මිනිත්තු 1යි නම් 9න් 1ක් පුරවන්න මිනිත්තු කීයද යන්නේ? 9න් 2ක් පුරවන්න මිනිත්තු 1යි නම් 9න් 1ක් පුරවන්න දෙකකට මිනිත්තු 1යි නම් එකකට මිනිත්තු යනවා කොච්චරද? මිනිත්තු භාගයක්. ඒ කියන්නේ තප්පර 30. 9න් 2කට මිනිත්තු 1යි නම් 9න් 1ක් කියන්නේ මිනිත්තුවෙන් භාගයක්. මිනිත්තු භාගයක්. ඒ කියන්නේ තප්පර 30. එහෙනම් මුළු ටැංකියම පුරවන්න 9න් 1ක් පුරවන්න යනවා කොච්චරද? මිනිත් තප්පර 30ක් නම් මුළු ටැංකිය කියන්නේ 9න් 9ක්. මුළු ටැංකියම කියන්නේ 9න් 9ක්. නවයෙන් දෙකට මිනිත්තු 1යි 9න් 1ට මිනිත්තු භාගයයි ඒ කියන්නේ තප්පර 30යි මුළු ටැංකිය කියන්නේ 9න් 9ක් එතකොට කීයද තප්පර භාගයව 9ක් නැත්තම් තප්පර 30ව 9ක් තප්පර 270 මුළු ටැංකියම නෙමෙයි යන්නේ ටැංකියේ භාගයක්. මේ මුළු ටැංකියම කියන්නේ 9න් 9ක්. 9න් 9ක් ටැංකියම පුරවන තප්පර 270ක් යනවා. නම් ටැංකියෙන් භාගයක් පුරවන්න. ටැංකියෙන් භාගයක් පුරවන්න 270 අපි බෙදනවා දෙකකින්. භාගෙන් 270 දෙකකින් තප්පර 135ක් කරනවා. දැන් තප්පර 135 උත්තරේ අහලා තියෙන්නේ මිනිත්තු සහ තප්පර වලින් නේ. ඔව් ඒක නිකන් ලියලා බෑ තප්පර වලින් බෑ මිනිත්තු සහ තප්පර වලින් අහලා තියෙන්නේ. කාලය මිනිත්තු සහ තප්පර වලින්. කාලය මිනිත්තු සහ තප්පර වලින් අහලා තියෙන්නේ. එහෙනම් ඒ තප්පර 135 මිනිත්තු කරන්න 60න් බෙදන්න 135 60න් බෙදන්න 120යි 15යි එහෙනම් මිනිත්තු 2යි ඉතුරුයි තප්පර 15යි ඒ කියන්නේ මිනිත්තු 2යි තප්පර 15යි මිනිත්තු 2යි තප්පර 15යි. ඒක තේරෙන්නේ නැතිනේ. 9න් 2කට මිනිත්තු 1යි නම් 9න් 1ක් කියන්නේ මිනිත්තු 9න් 1කට මිනිත්තු භාගයයි තප්පර 30යි මුළු ටැංකිය 9න් 9ක් තප්පර 30ව 9ක් තප්පර 270යි. ටැංකිය භාගයක් කියලා කියන්නේ නම් පිළිවෙල තප්පර 270න් භාගයක් ගත වෙනවා. ඒ කියන්නේ තප්පර 135යි. ඒක මිනිත්තු කරන්නේ 60න් බෙදුවා. මිනිත්තු 2යි තප්පර 15යි. ඊළඟ එක මෙන්න මේකේ x සහ y ගියා කියනවා. මේ රූප සටහනේ බලන්න.
AB සමානයි BD සමානයි CBC වන අතර BAC කෝණය 35යි රුප සටහන දාලා තියෙනවා x සහ y. ඔයාලා මේ රුප සටහනේ කොහොම හරි x ගේ y ගේ යගේ හොයන්න. x ගේ y ගේ යගේ හොයන්න. කොහොමද x හොයන්නේ? කොහොමද y හොයන්නේ? ළමයි ඔයාලා මෙන්න මේ රුප සටහනක මේ ජ්‍යාමිති විභාගයේදී ජ්‍යාමිතිය රුප සටහනක් දුන්නාම දැන් මේක මේ උත්තර පත්‍රයේ වෙන ඔයාලා ලියන්නේ. ගාන හදන විදිය නැතත් කමක් නැහැ මේ අදාළ තැන් වල අගයන් දාලා පෙන්නනවා. දැන් උදාහරණයක් විදිහට ගාන අපි හදද්දී ඔන්න බලන්න. මෙන්න මේකේ මේ තියෙන්නේ මෙතන 35යි. මෙන්න මේ කෝණ වලට දාන්න පුළුවන්. අර ගන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් පාදයකට සමග කෝණ සමානයි. මේ පාදයට සමග කෝණයයි මේ පාද සමග කෝණය සමානයි. දැන් මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. එහෙනම් පාද දෙකට සමග කෝණ සමානයි. මෙයාට සමග කෝණේ මේක. මෙතන සමග කෝණේ මේක. මෙතන 35යි නම් මේ මෙතන 35යි. මෙතන 35යි. දැන් ඔයාලට ඒක වුණාට පස්සේ මෙන්න මේ x හොයන්න පුළුවන්. මේ x කෝණය හොයාගන්න පුළුවන්. ඔක උපසරණයක් දැම්මම හරි මෙතන 35ක් නම් මෙතන 35ක උපසරණ දාගන්න. මෙතන උපසරණ දාගන්න 35යි. ඒක දිහා බලපන් මේ x හොයන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයක ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවාම හදන බාහිර කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවාම මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගල එකතු. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගල එකතු. ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවාම මේ බාහිර කෝණය සමානයි ඊට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ මෙතන 30යි නම් මෙතන 40යි නම් මේ කියන්නේ ඒ දෙකේ එකතු 70. එහෙනම් මෙතන 35යි නම් මෙතන 35යි නම් මේ x ලිය හැකියි. ඇයි මේ තියෙන ත්‍රිකෝණය? පාදයක් දික් කරලා තියෙනවා. 35 එකතු කරපුවාම මේ x කෝණය සමානයි මේ 35 එකතු වෙනවා 70. එහෙනම් x 70යි කියලා උත්තරේ හම්බෙනවා. මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලයේ එකතු වෙනවා. මේ 35 එකතු වෙනවා. දැන් එතකොට මෙතන 35යි මෙතන වෙන 35ක් නම් මෙතන 70යි මේ x ගාව 70යි. එහෙනම් මේ කෝණය 3 එකවල. මෙයා 70. ඇයි මේ ත්‍රිකෝණික පාද දෙකක් සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් පාදයකට සමග කෝණ සමානයි. දැන් මෙතන 70 නම් මෙතන 70. දැන් y ගන්න පුළුවන් ඇයි? 70 y කියන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කීයද? මේ ත්‍රිකෝණයක්.
ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු 180යි. එහෙනම් y හම්බ වෙනවා අපට. y හම්බ වෙනවා. මේ කෝණ තුනේම එකතු 180යි. මේ දෙන්න 70 140යි. මේ 70 එකතු කරපුවම 140යි. 180 අඩු කරනවා 140. නැත්නම් 70 දෙක 180 අඩු කරනවා 140 අඩු කරපුවම y කියන්නේ 40යි. මේ y ගාව 40යි. මේ උගන්වපු ටිකේ කට්ටියට නොතේරුම් දේවල් තියෙනවා පොඩ්ඩක් අහන්න. මේ උගන්වපු ටිකේ නොතේරෙන දේවල් තියෙනවා පොඩ්ඩක් අහන්න. මොනවද තියෙනවද? අපි ප්‍රශ්න සාකච්ඡා කරා. dah hatra ප්‍රශ්න 14ක් විසඳක් කරගන්න. ආලස්සින් ප්‍රශ්නේ මම සාකච්ඡා කරලා අපි අද පැයයි මම හිතන්නේ අපේ කාලේ තියෙන්නේ. පැය කාලයක් තියෙන්නේ. පාලස්සින් ප්‍රශ්නේ මම සාකච්ඡා කරනවා තමයි. මේ පාලස්සින් ප්‍රශ්නේ තියෙන සාධක හොයන්න. साधक से x1 x में ना देखिए वर्गीय x में ना देखिए वर्गीय අඩුකිරීමේ මේක හදන්න කට්ටිය දැනන් ඉන්න ඕනේ වර්ග දෙකක අන්තරයේ සාධක තියෙනවා. මොකක්ද මේ වර්ග පද දෙකක අන්තරයේ සාධක x වර්ගය වෙන y වර්ගය. මේ කියන වර්ග පද දෙකක් මැද්දට ඍණ ලකුණක් දාලා තිබ්බම වර්ග දෙක අතරේ සාධක. මේ වර්ග දෙක අතරේ සාධක හැදෙන විදිය ෆෝමැට් එකක් උඩේ තියා ගන්න ඕනේ. මේක හැදෙන්නේ x ධන y x ඍණ y උඩ වෙලා. මේක අනිවාර්යයෙන්ම මතක තබා ගන්න යුතු ෆෝමැට් එකක් ආපු තියක්. වර්ග දෙක අතරේ සාධක හැදෙන විදිය. මේ තියෙන වර්ග පදයක් මේ තියෙන වර්ග පදයක් මැද ඍණ ලකුණක් තිබ්බම වර්ග දෙක අතරයක්. ඒක හැදෙන්නේ මේ පද දෙක එකතු වෙමින් වර්ගය නැති x ධන y x ඍණ y ගෙන් ගුණ වෙලා. එහෙනම් මෙන්න මේ තියෙන්නේ මේ වර්ග දෙක තියෙන ගාණක් පේන්න ඕනේ වර්ග දෙක අතරයක්. මේ එකක් තියෙනවා x ඍණ දෙකේ වර්ගය. මේ වර්ගයක් මෙතන ඒකට මුකුත් බලයක් දාලා නැහැ. හැබැයි එකට තමන් කැමති බලයක් දා ගන්න පුළුවන්. කිසිදු බලයක් ගැටලුවක් නැහැ. අගේ වෙනස් වෙන්නේ නැහැ. එක කියන්නේ එකේ වර්ගය. දැන් ඔයාලා මේ මෙතන x වර්ගය වෙන y වර්ගය වගේ මෙතන තියෙනවා වර්ග පද දෙකක්. x ඍණ දෙකේ වර්ගය එකේ වර්ගය. එතකොට මේ වර්ග දෙක අතරේ සාධක වෙන්නේ මේ මෙතන කරා වගේ මේ පද දෙක එකතු කරන්න ඕනේ. x ධන y x ඍණ y වගේ. එහෙනම් මේ පද දෙක එකතු කරලා ලියන එකක් x ඍණ දෙක එකතු කරනවා එකක්. මේ පද දෙක මැද්දට එකතු කිරීම දානවා වර්ග. අනිත් එක x ඍණ දෙකට x ධන y මේ දෙක මැද්දට දානවා මේ දෙක මැද්දට x ඍණ y වගේ x ඍණ දෙක ඍණ එක
මෙන්න සාධක දෙක. මේ දෙක මැද්දට දාන දැම්ම. නේද? මේ සාධක දෙක වරහන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මෙතන සාමාන්‍ය වරහණක් තියෙන නිසා අපි ඒක වරහන් කරන්නේ සංගල වරහණකින් හෝ කොටු වරහණකින්. මේ එක සාධකයක්. මේක අනිත් සාධකයක්. වර්ග දෙක අන්තරේ සාධක කියන මෙන්න මේ ෆෝමැට් එක මේ x වර්ගය වෙන y වර්ගයට සමාන x ධන y ඍණ y x ඍණ y කියන ආකෘතියට අනුව තමයි මේක හදලා තියෙන්නේ. මේ ආකෘතිය තමයි මේ පද දෙක මැද්දට ධන දාලා දිනනවා. මේ පද දෙක මැද්දට ඍණ දාලා දිනනවා. ඒක වරහන් කරනවා. හරි. අපි බහුවර්ග ප්‍රශ්න 15ක් සාකච්ඡා කරා. දැන් අපිට පැය අද පැය පිට පැය ළමයට පැය දෙකක් ඉන්න අපහසුයි කියලා කිව්වා ෆෝන් එක දිහා බලාගෙන නිසා පැය අපි සාකච්ඡා කරන්න තීන්දුව කළා. දැන් මේ පේපර් එකේ ඉතුරු ටික තමයි දැන් හිත සාකච්ඡා කරන්නේ. අපි හිත මේ පේපර් එකේ ඉතුරු ටික අපි සාකච්ඡා කරනවා. කොහොමද ළමයි පැය දෙකේ පේපර් එකක් මේ තියෙන්නේ පැය දෙකේ පේපර් එකක් සාකච්ඡා කරන්න හරියට සාකච්ඡා කරනවා නම් කට්ටියට. දැන් දැනුම් මට්ටම හොඳටම තියෙන අයත් ඉන්නවා දැනුම් මට්ටම අඩු අයත් ඉන්නවා. කොටස නැත්තම් ගණිත හැකියාව දැනුම් විසිරිච්ච අය නිසා සාමාන්‍ය මට්ටමේ කරන්න පැය දෙකේ පේපර් එකක් කරන්න පැය තුනක කාලයක්වත් ඕනේ. උනට වඩා වැඩි වෙනවා අනිවාර්යයෙන්. හරියට සාකච්ඡා කරන්න. ඒ නිසා අපි අද අපි මේක මෙව නවත්තනවා. අපි ඉතුරු කොටස අනිත් දවසේ අපි සාකච්ඡා කරමු. හරි. නිසා ඔබ සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ සන්ධ්‍යාවක්. තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice One YouTube channel එක subscribe කරන්න. අපි දාන වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් දැනගන්න නම් පහළ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.